ජ්‍යාමිතියේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන කොටසේ ඉතිරිය සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. ජ්‍යාමිතිය කියන එකකේ තුන පළවෙනි කොටස ත්‍රිකෝණ අංග සාම්‍ය එක කොටස අපි මේ ඉස්සෙල්ලා වීඩියෝ එකකදී සාකච්ඡා කරා. එහෙනම් අද කතා කරන්න යන්නේ ඒකේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේදී මගේ බලාපොරොත්තුව තියෙන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය හා සම්බන්ධ අභ්‍යාස කීපයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. කතා කරමු. මෙතනදී මම බලාපොරොත්තු වෙනවා මේක බලන ඕනම කෙනෙකුට අතර ගන්න පුළුවන් ලේසිම පොතක අභ්‍යාස ටික ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. අපේ පෙළ පොතේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩමේ මිශ්‍ර අභ්‍යාස හැමෝටම තියෙනවනේ. ඒ නිසා පොත අතර ගත්තා නම් මම කතා කරන ගණන් ටික ඔයගොල්ලන්ට හරියට හොඳට බලා ගන්න පුළුවන්. මම කොහොමද ගාන දානවා. ඔයගොල්ලෝ පොත තියෙන නිසා පොත ළඟටම අරගෙන හොඳට ගාන කියවගෙන අපිත් එක්ක මේ වැඩේ සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි එදා ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථාවේදී ත්‍රිකෝණ යුගලයක් අංග සමවන අවස්ථා 4ක් ගැන කතා කරා. කිසියම් ත්‍රිකෝණ යුගලයක් අංග සමවන අවස්ථා 4ක්. එක් ත්‍රිකෝණයක් අනෙක් ත්‍රිකෝණය මත එක මත එක නිවැරදිව සමපාත වෙනවා අපි කියව ත්‍රිකෝණ දෙක අංග සමයි වෙනවා කියලා. ඒ වගේ මේවායේ වර්ගඵල සමාන වෙනවා කියලා. මේ අංග සමවන අවස්ථා 4 ඔයගොල්ලන්ට මතකයි. මොකක්ද අවස්ථා 4? පාද තුනම සමාන වෙන අවස්ථාව. පාද කෝණ පාද විශේෂ අවස්ථාව. දෙපැත්තේ පාමෙන් දෙකෝ කෝණ පාද කෝණ දෙක සහ පාදය අවසාන එක ඍජුකෝණික ත්‍රිකෝණ වලට පමණක් විශේෂිත වූ කර්ණපාද අවස්ථාව. හරි. ඔන්න අවස්ථා තුන භාවිත කරලා ත්‍රිකෝණ යුගලයක් අංග සම කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. මම මේ කතා කරන ගණන් ටික ඔයගොල්ලෝ හැමෝම ගාව තියෙන නිසා ඔයගොල්ලෝ හැමෝටම මේකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මම මෙතනදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඔයගොල්ලන්ගේ පෙළ පොතේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩමේ ත්‍රිකෝණ අංග සාම්‍ය පස්වෙනි පාඩමේ මිශ්‍ර අභ්‍යාස කීපයක්. හැම දෙයක්ම සම්පූර්ණ වෙනවා හැම දෙයක්ම ආවරණය වෙන විදිහනේ. ඒක නිසා මිශ්‍ර අභ්‍යාස කොටසේ පළවෙනි ගාන අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. රයිට්? හොඳයි. ගාන කියව ගන්නකෝ. පළවෙනි එකේ තියෙන්නේ රූපයේ AX සමාන්තරයි YBR AX සමානයි YB වේ. AB හා XY රේඛා PD එකින් එක සමච්ඡේදනය වන බව පෙන්වන්න. ත්‍රිකෝණාංග සාම්‍ය කරන්න කියලා නෑ. සමච්ඡේද වන බව පෙන්වන්න. බලමු මේ වගේ එකක් අපි කොහොමද කරන්න කියලා. රූප සටහන අපිට දීලා තියෙන නිසා මම මේක අංක 1 හැටියට ගන්නවා. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන ගාන මිශ්‍ර අභ්‍යාසයේ අංක 1. රූප සටහන දීලා තියෙනවා අපට බලන්න මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම ඔය කියන කතාව අපි මෙතන සටහන් කරගනිමු. සමහර ගණන් වල රූප සටහන දෙනවා සමහර ගණන් වල රූප සටහන අපිට දෙන්නේ නැහැ. AB XY මෙන්න මේ රේඛා දෙක මෙන්න මෙතන මැද පීලක්ෂයේදී ඡේදනය වෙලා තියෙනවා. ඒ වගේම AX කියන පාදය සමාන්තරයිලු YB කියන පාදයට. ඊට අමතරව AX කියන දිග YB ට දිගට සමානයිලු. මෙන්න මේ තොරතුරු ටික තමයි අපිට දෙන්නේ. රූප සටහන තුල දත්තය දීලා තියෙනවා රූප සටහන දීලා තියෙනවා ලකුණුත් කරලා තියෙනවා. ඒක නිසා පහසුයි. පළවෙනි එක නිසා වෙන්නේ නැති. බලමුකෝ මොකද්ද කරන්න කියන්නේ කියලා. PD එකින් එක සමච්ඡේදනය වන බව පෙන්වන්න. AB හා XY රේඛා. AB හා XY රේඛා මෙන්න මේ රේඛා දෙක PD එකින් එක සමච්ඡේද වන බව පෙන්වන්න. එකින් එක සමච්ඡේද වන බව. ඒ කියන්නේ AP කියන දිග PB කියන දිගට සමාන බව සහ YP දිග PX කියන දිගට සමාන බව. ඔන්න ඕක තමයි අපිට මෙතන බව පෙන්වන්න කියලා කියන්නේ. හරිනේ? right. එතකොට දැන් අපි මේ ගාන දුන්නට පස්සේ ගාන දිහා බලලා තීරණය කරගන්න ඕනේ AP PX කියලා කියන්නේ AXP කියන ත්‍රිකෝණයේ පාද දෙකක්. YP සහ BP කියලා කියන්නේ PBY කියන ත්‍රිකෝණයේ පාද දෙකක්. එහෙනම් මෙන්න මේ APX කියන ත්‍රිකෝණයේ අංග දෙක BYP කියන ත්‍රිකෝණයේ අංග දෙකකට සමාන බව තමයි අපිට මේ පෙන්වන්න කියලා කියන්නේ. ත්‍රිකෝණ දෙකක අංග යුගලයක් තවත් ත්‍රිකෝණයක අංග යුගලයක් තවත් ත්‍රිකෝණයක අංග යුගලයකට සමාන වෙන්න නම් අපි දන්නවා මොකද්ද වෙන්න ඕන කියලා. මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි මොකක් වෙන්න ඕනද? අංග සම වෙන්න ඕනේ. අංග සම වෙන්න ඕනේ. එහෙනම් අපේ බලාපොරොත්තුව අපේ ඊළඟ ඉලක්කය වෙන්නේ මෙන්න මේ AXP කියන ත්‍රිකෝණය සහ
BYP කියන මෙන්න මේ ත්‍රිකෝණ යුගල අංග සම කරන්නේ. අංග සම කරා නම් අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූපාංග අනිවාර්යයෙන්ම සමාන වෙනවා. මොකද අංග සම ත්‍රිකෝණ යුගලයක් අනිවාර්යයෙන්ම එකක් මත එකක් සමපාත කළ හැකි වෙනවා. ඒ කියන්නේ අනුරූප සියලුම අංග අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනනේ. නැත්තම් සමපාත කරන්න බැහැනේ. right. එහෙනම් දැන් බලමු අපි මේ දීලා තියෙන තොරතුරුත් එක්ක මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ කොහොමද කියලා. බලමු. අපිට බැලුමට දීලා තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණයේ AX කියන පාදය මේ ත්‍රිකෝණයේ BYQ සමානයි කියලා. සටහන් කරලාම තියෙනවා D ඇත. ඒක විතරයි අපිට දැනට පේන්නේ බැලුමට. හැබැයි මේ සටහන් කරලා තියෙන දත්තත් එක්ක අපිට තව සැඟවුණු තොරතුරු කීපයක් මතු කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද? අපි දන්නවා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමේදී සෑදෙන ප්‍රතිමුඛ කෝණ මොනවා වෙනවද? සමාන වෙනවා. අන්න බලන්නකො කෝණ වලයක් සමානයි කියලා එකපාරම අපි දැන් හොයාගත්තා. ඔන්න දැන් අපි දන්නවා පාදයක් පාදයකට සමානයි කෝණයක් කෝණයකට සමානයි. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණාම අනිවාර්යයෙන්ම ප්‍රතිමුඛ කෝණ වල සමාන වෙනවා. මේක ඕන තැනකට භාවිත කරන්න පුළුවන් නේ. ඔන්න ඒකත් ගත්තා. තවත් තොරතුරක් අපිට ඕනනේ. පාද හරි කෝණ. තව පාදයක් සමාන කරගන්න පුළුවන් නම් පාද කෝණ පාදාස්තාවට යන්න පුළුවන්. මෙතනදී ඒක යන්නම බෑ කියලා පැහැදිලි. මොකද පාදයේ තියෙන්නේ මේ කෝණේ අතර නෙමෙයි. කෝණය වෙන්න ඕනේ පාද දෙක අතර කෝණේ නම් අපිට ඒ අවස්ථාව යන්නම බෑ. පාද අවස්ථාව පාද අවස්ථාවට කොහොමද යන්නේ? එහෙනම් මෙතන කෝණයක් සමාන කරගන්න එකනේ කරන්න තියෙන්නේ. ඔව්. ඒකට තමයි මේ සමාන්තරතාව අපිට දීලා තියෙන්නේ. අපි දන්නවා සමාන්තර රේඛා යුගලයක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමේදී සෑදෙන ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි මිත්‍ර කෝණ පරිපූර්ණකයි කියලා. එහෙනම් මේ බලන්නකෝ මම මේක මෙහෙම රැලි කරලා ඕගොල්ලන්ට පැහැදිලි කරන්නේ මේ සමාන්තර රේඛාව මෙන්න මේ තීරයක් රේඛාවෙන් බලන්න ඡේදනය වෙලා එහෙනම් YB AX කියන සමාන්තර රේඛා දෙක XY තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන මෙන්න මේ මිත්‍ර කෝණ යුගලය මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් හරි නේද? මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ පාදයක් මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ අනුරූප පාදයට මේ බලන්න අනුරූපය සම්මුඛයට ඉදිරියෙන් බලන්නකෝ. එහෙනම් තොරතුරු ටික හරිනේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙන නිසා අපිට කියන්න පුළුවන් අර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මේ කොටස AP සමාන BP සහ XP සමාන PY කියලා. එතකොට මේ රේඛා දෙක PED සමච්ඡේද වෙනවා කියන එක ඔප්පු කරගන්න පුළුවන්. හරි. අපි ලියමු. මේ බලන්න. උඩින් ගන්නා මුලින්ම ත්‍රිකෝණය. APX ත්‍රිකෝණය හා BYP ත්‍රිකෝණ වල. හරි? අර යන පිළිවෙලට ලියමු. කෝණ පාද. ඉස්සෙල්ලා අපි මේ පෙන්වන කෝණේ ගමුකෝ. කවුද? මේ ත්‍රිකෝණයේ තොරතුරු මුලින් ලියන්නේ. මේ ත්‍රිකෝණයේ මුලින් ලියවන මෙයාගේ තොරතුරු තමයි යටින් ලියවෙන්න ඕනේ. APX ත්‍රිකෝණය කෝණය සමාන වෙනවා VPYට. BPY. ඇයි? D එතද? නෑ. D එතද? මොනවද මේවා? ප්‍රතිමුඛ කෝණ. මේ මොනවද? ප්‍රතිමුඛ කෝණ. ඒක නිසා සමාන වෙන්නේ D එත කියලා කියන්න බෑ. කෝණ පා. එන ඊළඟ කෝණය. මේ ත්‍රිකෝණයේ තොරතුරු මුලින් ලියන්නේ. AXP කෝණය සමාන වෙනවා. එයාට සමාන මේ ත්‍රිකෝණේ කවුද? BYP කෝණය. ඇයි? ඒකාන්තර කෝණ. මොනවද මේවා? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියලා විතරක් කියනවනේ. ඒකාන්තර කෝණය වල සමාන වෙන්නේ මෙන්න මේ AX සමාන්තරයි BY නිසා. AX සමාන්තරයි BY නිසා තමයි මේ ඒකාන්තර කෝණය වල සමාන වෙන්නේ. එතකොට තමයි මේක වඩාම නිවැරදි සහ හරියටම හරි. පැහැදිලිද? කෝණ පාද මේ තියෙන්නේ AX ඒගොල්ලෝ දුන්නේ එකනේ. කවුද අනිත් එක්කෙනා? BY. අන්න ඒක අපි කියනවා D ඇත. ඒක D ඇත. දුන්නේ එක. එහෙනම් මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ පාදයක් මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක සහ අනුරූප පාදයට සමාන වෙන නිසා මොකද වෙන්නේ? APX ත්‍රිකෝණය අංග සම වෙනවා කාටද? BYP ත්‍රිකෝණයට. ඇයි? කෝණ පාද
කෝපා අවස්ථාවක්. දැන් අපිට ඕකද කරන්න කිව්වේ නේ? අපිට කරන්න කියන්නේ මොකද්ද? AB හා XY AB හා XY එකිනෙක P-හිදී එකිනෙක සමච්ඡේද වන බව පෙන්වන්න. ත්‍රිකෝණ දෙකක් අංග සම නම් මොකෝ වෙන්නේ? අනුරූපාංග සමාන වෙනවනේ. එහෙනම් අපි කියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. එම නිසා අනිවාර්යයෙන්ම AP කාට සමානයිද? AP ට අනුරූප කවුද? BP. ඊළඟට XP ට අනුරූප කෙනා කවුද? YP. ඇයි මේ අනුරූපාංග? මොකද අනුරූපාංග සමාන වන නිසා අනුරූපාංග. හරිද? දැන් මේකත් මේ කියන්නේ. මෙයා මෙයාට සමානයි, මෙයා මෙයාට සමානයි කියලා කිව්වා. හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු උත්තරේ අපි ළඟට කියන්න ඕනේ. එම නිසා මොකද්ද කියවෙන්නේ? එම නිසා AB හා XY P-හිදී එකින් එක සමච්ඡේද වේ. එම නිසා AB හා XY රේඛා P-හිදී එකින් එක සමච්ඡේද වේ. එකින් එක සමච්ඡේද වේ. ඔන්න අවසන් වුණා. හරි නේද? ඔබට පැහැදිලි. මෙතනදී තේරුම් ගන්න කොතනකදීවත් අපිට කිව්වේ නෑ මේ ගාන ඇතුලේදී ත්‍රිකෝණ වලක් අංග සම කරන්න ඕනේ කියලා. කොතනකදීවත් අපිට කිව්වේ නෑ ත්‍රිකෝණ වලක් අංග සම කරලා ඒවායේ අනුරූපාංග වලින් මේ පාද දෙක සමානයි සමච්ඡේද වෙනවා කියන එක පෙන්නන්න කියලා. නමුත් ගාන කියුවට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේක යන පාර. ඒකයි මම මේ ඉස්සලා පාඩමේදී ඔයගොල්ලන්ට පැහැදිලි කළේ ජ්‍යාමිතියේදී අපි පියවරක් ලියනකොට ඊට ඉස්සලා තව පියවර කීපයක් අපේ ඔළුවේ තියෙන්න ඕන කියලා. තර්ක කරන්න ඕනේ, හිතන්න ඕනේ. ඒ තුල තමයි අපි ජ්‍යාමිතිය ගොඩනගන්නේ. හරිනේ? රයිට්. අපි බලමු එහෙනම් ඔයගොල්ලන්ගේ පෙළ පොතේ දෙවෙනි ගාන මොකක්ද කියලා. ඔයගොල්ලන්ට පුළුවන් දෙවෙනි ගාන කියව ගන්න. චුට්ටක් කියව ගන්න බලන්න. මොකද්ද මේ කියන විස්තරය කියලා. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය M වේ. AC පාදයේ මධ්‍ය ලක්ෂය M වේ. BM රේඛාවට A හිදී ඇති ලම්බකය AP. ද C සිට දික් කළ BM ට ඇති ලම්බය CQ ද වේ. AMP ත්‍රිකෝණයේ අංග සමයි CMQ ත්‍රිකෝණයේ බව පෙන්වන්න. අන්න ත්‍රිකෝණ වලක් අංග සම කරන්න කියලා දීලා තියෙනවා. උපසරහන් ටිකක් සංකීර්ණ බවකින් පේනවා. නේද? හරි. කමක් නැහැ. අපි බලමු. අපි බලමු රූප සටහන පැහැදිලිව ඇඳ ගන්න ඉස්සෙල්ලා. මම මේ හරියෙන් ඇඳ ගන්න. පැහැදිලිව ඇඳ ගන්න. ABC රූපයේ ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය M වේ. AC පාදයේ මධ්‍ය ලක්ෂය M වේ. මධ්‍ය ලක්ෂය මැද මධ්‍ය ලක්ෂය M වේ. BM රේඛාවට A සිට ඇති ලම්බය. මෙතන දැන් ලම්බකයක් අඳලා දිනවලු කාටද? BM රේඛාවට. මේ තියෙන ලම්බකය. BM රේඛාවට A සිට ඇති ලම්බකය AP ද C සිට දික් කළ BM ට. C සිට දික් කළ BM කිව්වොත් B සිට M පැත්තට දික් කරලා තියෙනවා. දික් කළ BM ට කිව්වොත් B වල ඉඳන් M පැත්තට දික් වෙන්නේ. දික් කළ MB ට කිව්වොත් අර යන්න ඕනේ. BM ට B වල සිට M පැත්තට. මෙතන ඉඳන් ලම්බකයක් අඳලා තියෙනවලු මෙහෙම. අන්න එයා CQ ලු. එයා කවුද? CQ. AMP මෙන්න මේ ඩොට් දාන ත්‍රිකෝණය. පොඩ්ඩක් පැහැදිලිව පේනවා ඔයගොල්ලන්ට එතකොට. මෙන්න මේ ඩොට් දාන ත්‍රිකෝණය CMQ. මෙන්න මේ ඩොට් දාන ත්‍රිකෝණයට. ඔන්න ඔය ත්‍රිකෝණයට. අංග සමබව ඔය ත්‍රිකෝණ දෙක අංග සමබව පෙන්නනවා. හරි නේද? දැන් බලපු ගමන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක්. කර්ණයක් සමානයි. ඍජු කෝණයට සම්මුඛ පාදයේ කර්ණය ඍජු කෝණ සම්මුඛ පාදයේ කර්ණයක් සමානයි.
ටක් ගාලා යනවා කර්ණපාද අවස්ථාවට. කර්ණ පාද කෝ පාතව පාදයක් ඉපේ. කර්ණේ හැවුනකොට AP PM CQ MQ මේ දෙකෙන් කවුරු හරි සමානයි කියලා මේක තුන පෙන්න ගන්න හරි දීලා හරි මොන විදියකට හරි ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? නෑනේ. අපි ඒක දැක්ක ගමන්ම ඍජු කෝණය දැක්ක ගමන්ම කර්ණපාද අවස්ථාව ඔළුවට යන එක සාධාරණයි. මොකද ඍජු කෝණික ත්‍රිකෝණ සඳහා පමණයි කර්ණපාද අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. නේද? නමුත් මෙතනදී අපි ඒ තැනකට ගිහිල්ලා බෑ කියන දැනච එක මම අයින් කරන්න. වෙන ක්‍රමයක් යන්න වෙනවා. කර්ණයේ සමාන බව හරි. හැබැයි ඕගොල්ලන්ට මම ඉස්සෙල්ලා ගානේ පැහැදිලිව කිව්වා මොකද්ද? සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන මොනවද? ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. දැන් ඕගොල්ලන්ට පේනවද මේ මම දැක්කපු ත්‍රිකෝණ දෙකේ ඍජු කෝණය කියන්නේ කෝණය සමානයි නේ අංශකණු සමානයි. ඒ වගේම මේ කෝණ දෙකත් සමානයිනේ සම්මුඛයිනේ ප්‍රතිමුඛයිනේ ප්‍රතිමුඛ කෝණ දෙකක් නේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමේදී සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. එහෙනම් මේ දෙක සමානයිනේ. තවත් පාදයකුත් සමානයිනේ. එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණාංග සමාන අවස්ථාව මොකද්ද? කෝණ පාද අවස්ථාව. කෝණ පාද අවස්ථාව. එහෙනම් අපි අංග සම කරමු. මෙන්න ත්‍රිකෝණ දෙක ලියනවා. ත්‍රිකෝණ දෙක ඒගොල්ලෝ දෙන පිළිවෙලටම ලියමු. ඒ රටාවටම. AMP ත්‍රිකෝණය හා කවුද අනිත් එක්කෙනා? CMQ ත්‍රිකෝණ වල මොන ත්‍රිකෝණ දෙක හඳුනාගත්තා? ඔන්න ත්‍රිකෝණ දෙක හඳුනාගත්තා. මගේ අකුරු නම් කැතයි කියන්නේ. මගේම තමයි. අකුරු කැතයි. කමක් නැහැ. ඔයගොල්ලන්ට හඳුනගන්න පේනවා මේ ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා. AMP ත්‍රිකෝණය හා CMQ ත්‍රිකෝණ වල අපි යන්නේ කෝණ පාද අවස්ථාවෙන්නේ. එහෙනම් අපි ලියන්නේ කෝණ පාද විදිහටම තමයි. ඒ රටාව. එහෙනම් අපි කෝණය ගමුකෝ මේකේ. දීලා තිබ්බ එක පැහැදිලිව පේන එක ගමුකෝ. කවුද? ABM කෝණය සමානයි කාටද? CQM කෝණයට. ඇයි? මේක දුන්නා. ලම්බකයි කියලා දීලා තිබ්බා. අනිවාර්යෙන් ලම්බකයි කියන අංශකණුවයි. කියන සමානයි. T කියලා දාගමු. ප්‍රමාණවත්. T ඒක දුන්නානේ. හරි. අනිත් කෝණය මොකද්ද? AMP කෝණය සමාන වුණා කාටද? CMQ. ඇයි? D නෑ. දීලා තිබ්බේ නෑ. දැක්කා. අපි දැක්කා. එහෙනම් ඒක මොකද්ද? මොනවද ඒවට කිව්වේ? ප්‍රතිමුඛ කෝණ. පාදේ නම් ඒගොල්ලෝ දුන්නා. මොකද්ද? AM සමානයි CM. ඒක දුන්න තිබ්බ එක. එහෙනම් ඒකත් අපි ලියනවා D-ට. දත්ත එක ලියුවත් කමක් නැහැ. එහෙනම් AMP ත්‍රිකෝණය සහ MQC ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් සහ පාදයක් අනුරූප පාදයක් මොකෝ වෙලා තියෙන්නේ සමාන වෙලා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක මොකෝ වෙන්නේ? අන්ත සමයි. එම නිසා AMP ත්‍රිකෝණය අංග සමයි CMQ ත්‍රිකෝණය. ඇයි? මොකක්ද අවස්ථාව? කෝණ පාද. කොකෝ අවස්ථාවේ නම් හරිනේ. ඒක එච්චරයිනේ කිව්වේ. අංග සම බව පෙන්වන්න. හරි නේද? right. හොඳයි. එහෙනම් නැවත බලා ගන්න. මෙතන වඩා වැදගත් වෙන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක් දැක්ක ගමන් කර්ණපාද අවස්ථාවට යන්නේ නැහැ කියන එක අවබෝධ වෙන්න ඕනේ. සහ තොරතුරු ලියනකොට නිවැරදිව හඳුනගෙන එකින් එක ගලපගෙන ඒක දිහා බලලා තීරණය කරලා ඉන්න අපි කොයි විදිහටද මේක කරන්න කියලා. ඒ තීරණයක් එක්ක ලියන්න පටන් ගන්න. ඒ නිසා මෙතෙන්ට යන ගමනේදී මේ ටික අපි මුලින් තීරණය කරලා අරක තුල ගොඩනගාගෙන ඉඳලා තමයි මෙතෙන්ට එන්නේ. ඒ නිසා ජාමිතිය හරි වැදගත් ඉදිරිය. ඒ නිසා ඉදිරිය ගැන හිතලා තමයි අපි මේ දේ කරන්න ඕනේ. right? හොඳයි ඔන්න අපි දෙවෙනි එක කතා කළා. බලමු ඊළඟට තුන්වෙනි එක. මම මේකේ අංක නම් දැම්මේ නෑ. මේ දෙවෙනි එක තමයි. තුන්වෙනි එක බලන්න කියව ගන්න ඕගොල්ලෝ ගාව පොත තියෙනවා. කියව ගන්න බලන්න. මොකද්ද කියන්නේ? රූපයේ දී ඇති තොරතුරු අනුව ADF ත්‍රිකෝණය හා DBE ත්‍රිකෝණය අංග සම්බව පෙන්වන්න. මේකේ බෝඩ් එකේ තියෙන ඕගොල්ලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. බලන්න කියව ගන්න පිටක් මොකද හන්දිය බලන්න. ප්‍රොපසර් කන්දිය බලන්න. කොතනින්ද අපි යන්නේ කියලා බලන්න. රූපයේ දී ඇති තොරතුරු අනුව
ADF ත්‍රිකෝණය හා DBE ත්‍රිකෝණාංග සම බව පෙන්වන්න. right? ඔන්න මම රූප සටහන අදිනවා. right අපි පටන් ගනිමු. ඔන්න බලන්න. ABC ඔන්න. මෙන්න මෙතන සමානයි කියලා දාලා තිනවා. ඒ කියන්නේ මෙන්න මේක මධ්‍ය ලක්ෂය වෙනවා. right. මෙතනින් සමාන්තර රේඛාවක් තමයි මෙහාට ඇදලා තියෙන්නේ. හරි. එයා මෙයාට සමාන්තරයි කියලා සටහන් වෙනවා. හරි. ඒ වගේම මේ රේඛාවට මෙතනින් ඉඳන් අදින රේඛාවත් සමාන්තර බව සටහන් වෙනවා. මෙතන ලක්ෂ්‍ය දීලා තියෙනවා E කියලා. ඔන්න ඔහොම තමයි මේ තුල තියෙන්නේ. මෙතන F හැටියට නම් කරලා තියෙනවා. රූපේ දී ඇති තොරතුරු අනුව ADF අකුරක් වැරදි මගේ. මෙතන D. ADF කියන්නේ මෙයා. මේ බලන්න. ඕම් බලන්න. මේ තියෙන්නේ ඔන්න ADF. DBE මේ තියෙන්නේ ඕම් බලන්න. ඔය තියෙන්නේ අපිට මේ විදිහට දක්වගත්තාම දැනගත්තාම මොකද මේක පැහැදිලිව අවබෝධ වෙනවානේ. ඔන්න ඔය ත්‍රිකෝණ දෙකයි අපි අංග සම කරන්න ඕනේ. බැලුව බැලමට පාදයක් සමානයි කියලා තියෙනවා. සමාන්තර රේඛා යුගලකුත් තියෙනවා. එහෙනම් බලන්න අපි කොහොමද මේ ත්‍රිකෝණ යුගල අංග සම කරන්න කියලා. AD සමානයි DB. හරි. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ රේඛාවට සමාන්තර නිසා මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමාන වෙනවා කියලා. ඇයි? අනුරූප කෝණ. සමාන්තර රේඛා යුගලයක් තියෙන රේඛාවකින් ඡේදනය වීමේදී සෑදෙන අනුරූප කෝණ සමාන වේ. එහෙනම් මේ කෝණය සමානයි. හරි. ඊළඟට බලන්නකෝ මෙන්න මේ රේඛාව මේ බලන්න මෙන්න මේ රේඛාව මෙන්න මේ රේඛාවට සමාන්තර වෙනවා නේද? එහෙනම් මේ කෝණය මෙන්න මේ කෝණයට මොකද වෙන්නේ? සමාන වෙනවා. ඇයි සමාන වෙන්නේ? අනුරූප කෝණ. හරි නේද? එහෙනම් බලන්නකො මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ අනුරූප පාදයක් සමාන වෙනවා නේද? එහෙනම් මේ ත්‍රිකෝණ දෙක මොකෝ වෙන්නේ? අංග සම වෙනවා. එහෙනම් අපි කියනවා මේ බලන්නකො මේ අපි කතා කරේ තුන්වෙනි එක පෙළ පොතේ මිශ්‍ර අභ්‍යාසය. ඔයගලගේ පෙළ පොතේ පහ පාඩම ත්‍රිකෝණාංග සාමය මිශ්‍ර අභ්‍යාස තුන්වෙනි ගාන. අංග සම කරමු. ADF ත්‍රිකෝණය හා කවුද අනිත් එක්කෙනා? DBE ත්‍රිකෝණ දෙක ඉස්සලා හඳුනලා ඉන්න ඕනේ. අපි අංග සම කරන්න යන්නේ කොයි ත්‍රිකෝණ දෙකද කියලා පෙන්න ගන්න. ඒ නිසා මේ දෙක ඉස්සලා ලියාගෙන ඉන්න ඕනේ. ADF ත්‍රිකෝණය DBE ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ දෙක තමයි අංග සම වෙලා තියෙන්නේ. අංග සම කරන්න ඕනේ. හරි පටන් ගමු. අපේ පියවර කෝණ පාද අවස්ථාව නිසා අපි යන්නේ කෝණ පාද අවස්ථාව. ඒ රටාව. හරි කෝණය. කවුද? ADF. කවුද මේ? ADF කෝණය සමාන වෙනවා කාටද? DBFට. DBEට. DBE කෝණයට. ඇයි? අනුරූප කෝණ. ඇතිද? බෑ. අනුරූප කෝණ වල මදි. එහෙම ලියලා බෑ. සමාන්තර රේඛා දෙක කියන්නේ. කවුද සමාන්තර රේඛා දෙක? මේ දෙන්න මෙයාට සමාන වීමට හේතු රේඛා. කවුද? BC සමාන්තරයි DF. ඔන්න ඒක හරි. අනුරූප කෝණ. කෝණතා. එන ඊළඟ කෝණය. අර උඩේ කියන ශීර්ෂ ශීර්ෂ වෙන කෝණය. DAF සමාන වෙනවා කාටද? DBEට. DBE. ඇයි? ඒකත් අනුරූප කෝණ තමයි. ඒකත් අනුරූප කෝණ. ඇතිද? බෑ. සමාන්තර රේඛාව කියන්නේ කවුද? AC. මේක AC සමාන්තරයි කාටද? DEට. AC සමාන්තරයි DE. ඒ නිසායි මේ අනුරූප කෝණ වල සමාන වෙන්නේ. කෝණ පාද දීලා තියෙනවා. මේ ADF ත්‍රිකෝණයේ තොරතුරු තමයි මුලින් ලියන්න ඕනේ. AD සමාන වෙනවා කාටද? DB. ඇයි? අනේ දීලා තිබ්බනේ. D8. අන්න බලන්න ADF ත්‍රිකෝණය සහ BDF ත්‍රිකෝණ දෙක ගත්තම ඒවායේ කෝණ දෙකක් සහ පාදය මොකද වෙලා තියෙන්නේ? සමාන වෙලා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එම නිසා ADF ත්‍රිකෝණය අංග සම වෙනවා කාටද? DBE ත්‍රිකෝණයට. ඇයි? කෝණ පාද.
කෝකෝ පාස්කල් තමයි ත්‍රිකෝණ දෙක අංග සමාන. හරි නේද? right. ඔන්න අපි කතා කරේ තුන්වෙනි ගාන. අපි තුන්වෙනි එක තමයි මේ සාකච්ඡා කළේ. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ පස්වෙනි පාඩම මිශ්‍ර අභ්‍යාසය තුන්වෙනි ගාන. අපි තවත් එකකට යමු. අපි ඊළඟට යමුකෝ ටිකක් හොඳ එකකට යමු ටිකක් දිගට යන එකකට යමු. ඔව් 7 වෙනි ගාන බලන්න. පෙළ පොත දිනනවා තේ පෙරල ගන්න. බාන්න කීව ගන්න 7 වෙනි ගාන. පෙරල ගන්න. ඔන්න තියෙනවා ටිකක් ලොකු ගානක් නේද? පියවර කීපයකුත් අහනවා. බලමු. ප්‍රශ්න කීපයක් තියෙනවා 90 අංක යටතේ කඩලා. ඔන්නමයි කියන්නේ. බලන්න. රූපයේ දැක්වෙන ABCD ඍජුකෝණාශ්‍රයේ BD විකර්ණය මතට A හා C සිට ඇඳි ලම්බවල අඩි පිළිවෙලින් x හා y වේ. AXD ත්‍රිකෝණයේ අංග සමයි BYC ත්‍රිකෝණයේ බව, AX දිග සමානයි CY දිග බව, BX සමානයි DY ඒ දිගවල් දෙක සමාන බව, ආය අවසානයේ කියන YDC ත්‍රිකෝණය සහ XBA ත්‍රිකෝණය අංග සමබව. ටික ගන්න. විභාගයකට එන්න පුළුවන් මට්ටමේ ගන්න. නේද? අපි කරමුකෝ බලන්න මේ අපි පියවර හිමීට කොහොමද එන්නේ කියලා බලන්න. කලබලයක් නැතුව හිමීට අවබෝධයෙන් නිවැරදිව සම්පූර්ණ කරගන්න. ඍජුකෝණාශ්‍රය අපේ ජ්‍යාමිතියේදී හොඳට මතක තියාගන්න ඕන ඕගොල්ලෝ රූප සටහන නම් නිවැරදිව ලොකුවට ලස්සනට පැහැදිලි වැදගන්න. මග වගේ කැතට නැතුව. කෝදුව තියලා පැන්සලෙන් ලස්සන ලොකුවට පැහැදිලි වැදගන්න. ඒක අපේ ගාන සාර්ථකව උත්තරයක් ලියන ගානට සාර්ථකව අවසාන උත්තරයකට යන්න අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට රූප සටහන ලස්සනට පැහැදිලිව තිබුණොත් තමයි ඒක තුල සැඟවුණු දත්ත ටික පේන්න ගන්න. ඒ නිසා පැන්සල කෝදුව භාවිත කරලා ලස්සනට ලොකුවට හොඳට රූප සටහන දෙන්න. අරුත් මුත් කියන්නේ නෑනේ. හරි. A B C D A B C D ඔන්න බලන්නකෝ. A B C D ඍජුකෝණාශ්‍රයේ මෙන්න මේ තැන් වලට ඇදලා තියෙනවලු ලම්බක. මෙතන x මෙතන y. හරි. ඔක තමයි කියන්නේ. අපේ පළවෙනි ප්‍රශ්නය මේ ප්‍රශ්නාංක 7 ඔයගලගේ පෙළ පොතේ පස්වෙනි පාඩම ත්‍රිකෝණාංග සාමය මිශ්‍ර අභ්‍යාසයේ 7 වෙනි ගාන. AXD ත්‍රිකෝණය AXD කියන්නේ මම මෙන්න මේ ඩොට් දාන මෙන්න මේ ත්‍රිකෝණය. මේ බලන්නකෝ. මෙන්න මේවා. බලන්න ත්‍රිකෝණේ හරියට. ඔන්න ඔය. ඊළඟ එක්කෙනා කවුද? BYC. BYC කියන්නේ මෙන්න මෙයා මේ යටින් තියෙන. ඕක බලන්නකෝ. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක තමයි අපිට මෙතනදී අංග සම කරන්නේ කියලා කියන්නේ. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක තමයි අපිට මෙතනදී අංග සම කරන්නේ කියලා කියන්නේ. හරිද? ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ කියලා කියන්නේ. දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේ ත්‍රිකෝණයේ බැලූ බැලමට අපි දන්නවා ඍජුකෝණාශ්‍රයක සම්මුඛපාද සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ AD BC ට සමාන වෙනවා. ඒ වගේම මෙතනදිත් අපිට මේක සටහන් කරගමු. AB කියන එක්කෙනා CD ට සමාන වෙනවා. ඒක සාමාන්‍ය ත්‍රිකෝණාශ්‍රයක තියෙන පොදු ලක්ෂණයක් අපි දැනගෙන ඉන්න කාරණයක්. ඕන වෙලාවක භාවිත කරන්න පුළුවන් දෙයක්. හරි. මෙතන ලම්බක නිසා අනිවාර්යයෙන්ම මේ පැත්තත් අංශක 90යි කියන දෙයක් නෑ. පැහැදිලි. මෙතන අංශක 90 නිසා මෙතනත් අංශක 90යි. ඒක පැහැදිලි කියන දෙයක් නෑ ඒක. ඍජුකෝණාශ්‍රයක අනිවාර්යෙන් සම්මුඛ පාද සමාන්තර වෙනවා. මොකද මිත්‍ර කෝණය පරිපූර්ණක වෙන නිසා මෙතනින් අංශක 90යි. මේක ඍජුකෝණාශ්‍රයක් කියන්නේ කෝණ අංශක 90 බැගින් වෙනවා ඍජුකෝණ. ඒ නිසා AB පාදය BC ට සමාන්තර වගේම AB පාදය DC ට සමාන්තර වෙනවා. මේ ත්‍රිකෝණයේ මේක අංශක 90යි නම් මේ ත්‍රිකෝණයේ මේක අංශක 90යි නම් මේ කෝණයට මොකද වෙන්නේ? සමාන වෙනවා. කෝණයක් සමානයි. මේ රේඛාවට සමාන්තර නම් මේ බලන්න Z එක මම මේ පෑන අදිනපන් පාර දිගේ එන්න ඔයගොල්ලන්ගේ මනස මේක දිගේ ගෙනියන්න මේ බලන්න ඕම් මේ රේඛාවට සමාන්තරයි මෙන්න දීර්ඝ රේඛාව. එහෙනම් මෙන්න මේ කෝණයට මොකෝ වෙන්නේ? සමාන වෙනවා ඒකාන්තරයි. ඒ වගේම කෝණ දෙකක් සහ පාදය මේ තියෙන්නේ AD මේ තියෙන්නේ BC පාදයට සමාන වෙනවා. කෝණ දෙකක් සහ අනුක පාදයේ සමාන නම් මේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අන්න සමයි. ලියමු. හරි. AXD ත්‍රිකෝණය එක AXD ත්‍රිකෝණය හා කවුද අනිත් එක්කෙනා? BYC ත්‍රිකෝණවල BYC ත්‍රිකෝණවල හරි. ලියමු. කෝණ පාද අවස්ථාව යන නිසා අපි මේ පියවරට ගමු. AXD මෙතන අංශක 90ක් වෙනවා. BYC ලම්බක නිසා අංශක 90ක් වෙනවා. සමාන වෙනවා BYC
මේක දී ඇත නැත්තම් දත්තය නැත්තම් ලම්බක වේ. ඔය මොකක් හරි ලිව්වට කමක් නැහැ ප්‍රමාණවත්. හරි. අනිත් කෝණය. මේ ත්‍රිකෝණයේ තොරතුරු ලියන්න ඕනේ පිළිවෙල ADX කෝණය ADX කෝණය ADX කෝණය සමාන වෙනවා කාටද ADX කෝණය මෙයා සමාන වෙනවා YBC කෝණයට YBC ඒක මොකක්ද දියටද නෑ අන්න කතාව මොකද්ද අනුරූප කෝණ අනුරූප කෝණ ඇයි AD සමාන්තරයි BC ඒ නිසායි අනුරූප කෝණය කලේ සමාන වෙන්නේ නිකම්ම අනුරූප කෝණ කියලා කිව්වට හම්බ නැහැ සරල රේඛා දෙකක් දීර්ඝයක් මේකකින් ඡේදනය වෙච්ච ගමන් ඒවා අනුරූප කෝණ තමයි හැබැයි සමාන වෙන්න නම් සරල රේඛා දෙකක් මොනවා වෙන්න ඕනද සමාන්තර වෙන්න ඕනේ ඒ වගේම දීලා තියෙන පාදය AD සමානයි BC ඒකට මොකද දී යකද නෑ ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද ඒකට අපි ලියනවා මොකක් කියලාද ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද නිසා තමයි මේ දෙක සමාන වුනේ. අන්න බලන්නකෝ AXB ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ පාදයක් BYC ත්‍රිකෝණයේ කෝණ දෙකකට සහ අනුරූප පාදයට සමාන වුණා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අංග සම වෙනවා. එහෙනම් අපි ලියනවා AXB ත්‍රිකෝණය අංග සමයි කාටද? BYC ත්‍රිකෝණයට. ඇයි කෝණ පාද ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම කළා. ගානේ පළවෙනි කොටස. හරිනේ? අපි ඊළඟ කොටස බලමු. AX සමානයි CY බව පෙන්වන්න. AX කියන්නේ මෙයා. මෙන්න මෙයා. AX කියන්නේ මෙයා. CY කියන්නේ මෙයා. මෙන්න මේ දෙක සමාන බව පෙන්වන්න. ඔය දෙන්න කවුද? AX කියලා කියන්නේ මේ අපි අංග සම කරපු ත්‍රිකෝණයක පාදයක්. CY කියලා කියන්නේ ඒ අංග සම කරපු ත්‍රිකෝණයක පාදයක්. එහෙනම් මේ දෙන්න අනිවාර්යයෙන්ම මොකෝ වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඇයි? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වෙන නිසා. එහෙනම් අපි එතනම ලියනවා මෙහෙම. මොකද්ද මේ වාක්‍යය? මේක අනිවාර්යෙන් ලියන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. එම නිසා කවුද? AX සමාන වෙනවා කාටද? YC. ඒගොල්ලෝ කියන විදිහටම ලියමු. CY. හේතුවට ලියන්නකෝ අනුරූප අංග ඔන්න දෙකක් ඉවරයි. ඔන්න කොටස් දෙකක් ඉවරයි. කොටස් දෙකක් සම්පූර්ණයි. හරිනේ? බලමු තුන්වෙනි කොටස මොකද්ද කියන්නේ කියලා. තුන්වෙනි කොටස කියන්නේ BX සමානයි DY බව පෙන්වන්න. BX සමානයි DY බව පෙන්වන්න. ඔන්න බලන්නකෝ ඒක කොහොමද කරන්නේ කියලා. BX සමානයි DY. BX කියලා කියන්නේ මෙන්න මෙයා. BX සමානයි DY කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ කොටස් දෙක සමාන බව පෙන්වන්න. ඒක කොහොමද කියන්නේ? ඔව්. අපි දැන් දන්නවා මෙන්න මේ ADX ත්‍රිකෝණයයි BCY ත්‍රිකෝණයයි අංග සම කළා. ඒක අපි දැන් දන්නවා. අපි අංග සම කළා තියෙන්නේ. අංග සම කළා නම් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා ඕගොල්ලන්ට කියන්න පුළුවන් නේද මෙහෙම. කොහොමද? ඕගොල්ලෝ දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නම් මෙන්න මේ ADX ත්‍රිකෝණයේ DX කියන පාදය BCY ත්‍රිකෝණයේ BY කියන පාදයට මොකෝ වෙන්නේ? මෙන්න මේ ත්‍රිකෝණයේ DX කියන පාදය BCY ත්‍රිකෝණයේ BY කියන පාදයට සමාන වෙනවා. ඇයි? අනුරූපාංග. හරිනේ? එතකොට අපට ඕනේ මේ කොටස් දෙක සමානයි කියන්නනේ. දැන් බලන්න ADX ත්‍රිකෝණයේ DX කියන පාදයෙන් XY කියන කොටස අඩු කළා. DX ගෙන් XY අඩු කළා. අර අපට ඕන කියලා එනවා නේද? DY කොටස. ඒ වගේම මේ BY කොටසෙනු XY අඩු කළොත් අපට ඕන කොටස එනවා නේද? BX කියලා. ප්‍රත්‍යක්ෂ. සමාන රාශි වලින් සමාන රාශි අඩු කිරීමෙන් ලැබෙන රාශිය සමාන වෙයි. එහෙනම් මේ දෙන්නගෙන් එකම රාශිය අඩු කළාට ඒක වැරද්දක් වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂයක්. එහෙනම් මම මොකද කරන්නේ? දෙපැත්තෙන්ම xy අඩු කරනවා. dx ගෙන් අඩු කරනවා
xy කියන කොටස. එහෙනම් by කෙනුත් අඩු වෙනවා xy. අපි ලියනවා ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂයක් කියන. සමාන රාශි වලින් සමාන රාශි අඩු කිරීමෙන් ලැබෙන රාශි සමාන වෙයි. තුන්වෙනි ප්‍රත්‍යක්ෂය. හරි. ප්‍රත්‍යක්ෂ කියලා ලිව්වම ඇති. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ dx ගෙන් xy අඩු කරපුවම ඉතිරි වෙන්නේ yd කියලා. ඉතිරි වෙන්නේ කවුද? yd. yd. by ගෙන් xy අඩු කරපුවම කවුද ඉතුරු වෙන්නේ? bx. හරි නේද? දැන් ගාන කියලා තියෙන විදිහට මොකක්ද? අපි මාරු කරලා ලියුවට කමක් නැහැ. bx මුලට දැම්මා dy yd එක dy කියලා ලියුවට කමක් නැහැ. වේ. ඔන්න හරි. ප්‍රත්‍යක්ෂ භාවිතය තමයි අපි මෙතන කරන්නේ. හරි නේද? මොකක්ද කලේ? නැවත පැහැදිලි කරගන්නකෝ. මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ xd කියන පාදය bcy ත්‍රිකෝණයේ by කියන පාදයට සමානයි. මෙන්න මේ කොටස මම ඒක මේක පැහැදිලි කරනවා මේ විදිහට අඳලා මේ බලන්න. මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා bcy. ඒ වගේම මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා කවුද? AXD. මේ ත්‍රිකෝණ දෙක අංග සමකලේ. එතකොට එහෙනම් මෙන්න මේ XD කියන පාදය මෙන්න මේ BYට මොකද උනේ? සමාන වුණා. මම මේ ත්‍රිකෝණ දෙක ඇත් කරලා කිව්වේ. එහෙනම් මම මොකද කළේ ඊළඟට? මෙන්න මේ ත්‍රිකෝණයෙන් මේක මේකට සමපාත වෙනවා. මෙන්න මේ කෑලි දෙක දෙපැත්තෙන්ම අඩු කළා. සමාන රාශි. එතකොට මෙතනින් ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස. මෙතනින් ඉතුරු වෙන්නේ මේ කොටස. එහෙනම් මේ කොටසට මොකද වෙන්නේ? සමාන වෙනවා. ප්‍රත්‍යක්ෂ වලින් ඒ සමානතාවය තමයි මේ අරගෙන වෙන්නේ. පැහැදිලි නේද? යමු අවසාන කොටසට. 4 YDC මෙයා YDC මෙන්න මෙයා මෙන්න මේ ත්‍රිකෝණය YDC සහ කවුද අනිත් එක්කෙනා XBA මෙන්න මෙයා මේ ත්‍රිකෝණ දෙක අංග සමබව කොහොමද කරන්නේ? කැමති විදිහක් කරන්න පුළුවන්. ඍජුකෝණික ත්‍රිකෝණ යුගලයක් නිසා කර්ණ පාදයට යන්න පුළුවන්ද? ලම්බකය ඍජුකෝණ සම්මුඛ පාදය සමානයි. ඍජුකෝණ සම්මුඛ පාදය සමානයි. ඍජුකෝණාශ්‍රයක සම්මුඛ පාදය. ඒක කර්ණය. ඒ වගේම මෙයාට සමානයි. එහෙම නැත්නම් මෙයාට සමානයි. තවත් පාදයක් සමානයි. කර්ණ පාද අස්තයෙන් යන්න පුළුවන්. අපි එහෙනම් ඒ විදිහට යමුකෝ. 4 වෙනි කොටස. අපි එක ත්‍රිකෝණික ත්‍රිකෝණ කියලා ලියමු. අංග සමකරණ යන අවස්ථාව නිසා දෙන පිළ YDC හා XBA ඍජුකෝණී ත්‍රිකෝණවල හරි කර්ණය AX සමානයි AB සමාන මේ ත්‍රිකෝණ තොරතුරු මුලින් ලියවෙන්න ඕනේ. YDC නම් අර පැත්තේ DC සමානයි කාටද? AB ඍජුකෝණාශ්‍රයක සම්මුඛ පාද ඍජුකෝණාශ්‍රයක සම්මුඛ පාද ඊට අමතරව කවුද යා? කර්ණය. ඒකත් ලියන්න. කර්ණය. ඒ වගේම එයාගේ අපි ඔප්පු කරගත්තා YD සමාන වෙනවා මේකේ කාටද? BXට. ඇයි ඒක? උඩ බලන්න. උඩ ඉහත අපි ඒක උඩින් ඉහත පෙන්නලා තියෙනවා. ඉහත සාධිතයි නැත්නම් ඉහත පෙන්වනවා ඇත. ඉහත සාධිතයි. එහෙම නැත්නම් ඉහත කියලා ලියලා තිබුණා ප්‍රමාණවත්. එහෙනම් මේ ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකේ කර්ණයක් සහ පාදයක් සමාන වෙලා DC කියලා කිව්වේ එයාගේ කර්ණය, AB කියලා කිව්වේ මෙයාගේ කර්ණය, YD කියලා කිව්වේ අරයාගේ සමානයි කියලා පෙන්නපු පාදය, BX කියලා කිව්වේ අපි මේ ඉහතින් සමානයි කියලා ප්‍රත්‍යක්ෂ මගින් ප්‍රමාණ කරලා පෙන්නපු කොටස. එහෙනම් මේක නිසා අපිට කියන්න පුළුවන් YDC ත්‍රිකෝණය අංග සමයි කාටද? XBA ත්‍රිකෝණය. ඇයි මේ කර්ණපා ඔන්න අපි හතරේ ගන්න සම්පූර්ණ කරා. ඇති නේද? අපි ගණන් කීයක් සාකච්ඡා කරලා බලන්න කියලා උදේ ඉස්සා අභ්‍යාස වලට මේ වගේ ගණන් තව වැඩි හදන්න පස්සේ තමයි නැවත හදන්න තමයි ඔයගොල්ලන්ගේ දැක්ම වැඩි වෙන්නේ. පුළුවන් තරම් හදන්න පෙළ උදේ අභ්‍යාස ටික හදන්න, දිවසල අභ්‍යාස හදන්න. ත්‍රිකෝණ අංග සාම කියන කොටස තවදුරටත් සම්පූර්ණ කරගන්න. ඔයගොල්ලෝ නැවත ගණන් ටික හැදුවොත් තමයි මෙතනින් පස්සේ ඥානික පාඩම් ටික අපිට සාර්ථකව කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මෙතනින් පස්සේ අපි ඊළඟ ඥානික පාඩම ආරම්භ කරනවා. ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. අපි අදට මෙතනින් නැතර ඔයගොල්ලෝ හැම දෙනාටම සුබ දවසක්.